මහත්තුරුනේ නෝනාවරුනි දැන් අපි ඔය නියඟයි කියන එකට සූදානම් වෙන කාරණා ටිකක් ගැන තමයි මම ඔය කිව්වේ. ඉතින් ඔබතුමාලා කල්පනා කරන්න ඉතින් අපිට ඕනම දෙයක් වේලා ගැනීම හැරුණකොට අනිත් එකක්වත් ලේසි නෑ. සේරම අමාරු කාර්යය. බොන වතුර ටික පවා හරි පරිස්සම් වෙන්න මං හිතන්නේ නියඟ ගැන දේශනාව කරනවට වඩා වැදගත්ම කාරණේ තමයි ඔබතුමාලට මං සිහි කැඳවලා තියා තියෙන එක. ඔය කාට ලිඳේ එන්නේ වෙන දාපු වතුර නෙමෙයි. කිවුල වැඩි වතුර අඟුරු දාලා බලන්න සුදු වේවි. අඟුරු සුදු වෙනවයි කියලා කියවනත් එහෙම තියෙන්නේ ඔය. සුදු වෙනව නෙමෙයි. ඒකේ තියෙන දීප්තිමත් කළුව නැති වෙලා යනවා. මල්පෙති දැම්මම මල්පෙති ඇකිලිලා යනවා. ඕකට විද්‍යාත්මක හේතුව ඉතින් අඟුරු සුදු වෙන නම් හේතුව මොකෝ අඟුරු කියන්නේ ලවණ උරා ගන්නවා. ලවණ උරා ගත්තම මොකද වෙන්නේ? ලවණ වල පාට අඟුරු කෑල්ලේ පිටවටේ දිස්සෙනවා. ඒක නිසා අඟුරු වල තියෙන කළුව නැති වෙලා යනවා. මලට වෙන්නේ මොකද්ද? අර ආශෘතිය කියන එක බාහිර ආශෘතිය සිද්ධ වෙනවා. මලේ වතුර එළියට අදිනවා. එතකොට මල වේලිලා යනවා. ඇකිලි. ඉතින් ඒක හොඳ දර්ශකයක් අපට මේ වතුර බොන්න හොඳද නැද්ද කියන එක බලා ගන්න. දීර්ඝ කාලීන වශයෙන් ඉතින් නිදක් අයිනේ කුඹුක් පැලයක් හිටවල තියෙන කුඹුකේ වතුර නම් කියලා වැඩක් නැහැ. නියම ස්වභාව ධර්මයේ නියම වතුර. මම කියන්නේ අර රත්නපුර පැත්තේ වලල්ුවක් තියෙන්නේ මේ මැඩුවන් වල වලල්ුව. ඕකට ඔන්න අපේ නෝනලා ඉස්කෝලේ ට්‍රිප් එකක් ළමයි එක්කන් ගියා ඉතින් මාත් ඔන්න එළිලා ගියා ඉතින්. මේක දැකලා නැති හන්ද බලන්න. මේ ගියාම ඉතින් ලස්සන නිදක් තිබුණා. කුඹුක් ගහ හාරලා වගේ හරියට ලිඳ. මම දන්නේ නැහැ. වටේටම කුඹුක් මුල ලිඳ වටේට. පාවිච්චි කරන්නේ නැහැ වතුර බොන්නෙත් නැහැ. පාවිච්චි කරන්නේ තේකේ මනුස්සයෙක් නෑ නේ මොකෙක් අතේ තියන්නේ නැහැ. නිකම් පාළු එක බලා ගන්නවා විතරයිනේ. මම ඔය වතුර බෝතලයක් ගෙන ආව ඉතින් මගේ සිරිතේ ගිය තැන එහෙම අරන් එනවා බලන්න. ඉතින් මට මීටරයක් තියෙනවනේ හරි. කොහොමද කියලා තත් අත දානකොට සීතලක් දැවුණා. ඉතින් මම ටිකක් අහලා තියෙන කුඹු වතුර කොහොමද කියලා බලන්න. ඔය 250ට උපරිමයක් සුදුසුය කියලා බොන්න තියෙන වතුර මහත්තුරුනේ ලවණතාවයේ අගේ කීයක් දන්නවද? බිඳුවයි. මේ කොළ වැටිලා පල් වෙලා තිබියදී. ඒව හොඳට ඉහළකාරිය හොඳට තිබ්බනම් ඒ තව කොහොමද? අන්න ස්වභාව ධර්මයේ හොඳ වතුර. පිරිසිදු වතුර. බෝතල් කරපු වතුර වලත් ලවණතාවය 100 ගණන් තියෙනවා. ජල සම්පත් මණ්ඩලයෙන් දෙන පයිප්ලයින් එකේ වතුර නම් ලවණතාවය 60යි. එතකොට එහෙව් එකේ මේ වතුර කොහොමද? මේ කාලා කොළ වැටිලා පල් වෙලා ගන්ධස්කාරේ බෑ පය තියන්න බෑ එතෙන්ට. මම ඉතින් අර වතුරේ කුඹුක් ලිඳ බලන්නම ඕනවට ගිහිල්ලා බැලුවා. බලලා වතුර බෝතලයකුත් අරන් ආවා. ඒකත් බැලුවා. ලවණතාවය අරගා. ඉතින් කෝලවන කුඹුක් ගහේ ස්වභාවය වතුරේ තියෙන ලවණ උන. ඒක නේ ඉස්සරහදී කාලේ වැව් බැම්මට ඔය හිටවල දින ටිකට හරහට වැඩිපුර ලවණ උරන්නේ. වතුර පුළුවන් තරම් පිරිසිදු වෙන්න. එහෙමනම් ඉතින් මම ඔබතුමන්ලට කියන්නේ මේ කුඹුක් ඉඳ ගන්න හිටව ගන්නයි කියන එක නෙමෙයි. හැකියාවක් තියන අය ඒකත් කරන්න පුළුවන් දෙයක්. දීර්ඝ කාලීනයි විසඳුම. කිසි දවසක ආයිනම් ලවණතාවයක් ඇති වෙන්නේ නැහැ. ලවණ වැඩි වෙන කුඹුක් ගහම උදේට සරුවට හැදෙනවා. වතුරේ ලවණතාවය අඩු වෙනවා. ඉතින් ඒක නිසා මහත්තුරුනේ හොඳ කල්පනාවෙන් ඔබතුමන්ලා කියනවා නම් මෙතන වතුර වැඩසටහනක් කරලා අපි ලවණතාවයේ වැඩි වෙලා තිබුණොත් අඩු කරගන්න තාලෙත් කියා දීලා මොකෝ ලිඳෙන් ලිඳට වෙනස් වෙනවනේ. සමහරුන්ට නලින් ගහපුගෙන බොන අය ඉන්නවනේ. සමහරුන්ගේ ගැඹුරුලින් තියෙනවනේ. සමහරුන්ගේ නොගැඹුරුලින් තියෙනවනේ. සමහරු නාන එකයි ගමේම පොදු ලිඳෙන් කරනවනේ. ඉතින් ඒක නිසා මට කියන්න බෑ මෙහෙම මේ වැඩේට මේ දේ කරන්නයි කියලා. ඉතින් එක එක්කෙනාට වෙනස් තාලට කියන්න වෙනවා. ලෙඩේට බේත් දෙන්න වගේ. ඉතින් ඒක හන්දා එවැනි දෙයක් තිබුණොත් ඒ වැඩසටහන කරලා අපි බොන්න අහිතකර තත්වයේ තියෙනවා නම් අහිතකර තත්වයේ කිව්වම ඉතින් ඕක දෙවදෑරුම් හොඳේ මේක කෙලින්ම දැන් PHI මහත්තුරු අපි ওই වැඩේ කරනවට හරිම අකමැති. මොකද ඒගොල්ලන්ගේ තියෙන අභිමානයට තර්ජනයක් වෙනවා කියලා. මොකද ඒගොල්ලෝ තර්ක කරන්නේ ගොවිජන සේවයකට වතුර පරීක්ෂා කරන්න බලයක් නැතිද. ඉතින් කතාවත් ඇත්ත තමයි. නීතියානුකූල බලයක් අපට නැහැ. ඉතින් නීතියානුකූල බලයක් අපට නැති වුණාට අපි පාංශු රසායන විද්‍යාව ඉගෙන ගත්තු අය. පසේ ලවණතාවය ගැන දන්න අය. වතුරේ ලවණතාවය ගැන දන්න අය. PHI ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.
ඒගොල්ලෝ දන්නේ විස බීජ தත්ත්වේ. ඉතින් විස බීජ වලට අනුව නම් අපි කතා කරන්නේ නැහැනේ. මම මේ කතා කරන්නේ වතුර වල ලවණතාවය ඒගොල්ලෝ නොදන්නා, ඒගොල්ලෝ නොතකන, ඒගොල්ලෝ නොකියන ලවණතාවය ගැන පමණයි. ඉතින් අර පිළියමට නම් උණු කරලා මොත හැකි ඕනම් කුණු වතුර එකක් උණු කරලා බිව්වම විස බීජ නැහැ. ඒ වුණාට උණු කරන ලවණතාවය ඉහළ යනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් ඒක හන්දා එහෙමනම් මම කාල වේලාවත් ඉක්ම වූ නිසා කොයිතරම් මිහිරි දෙයක් කියන්න ලැහැත්ති වුණත් මම කාලේ නම් හරස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම දන්නවා වැඩිහිටියෝ කියන අය ප්‍රශ්න ඔළුවේ තියාගෙන එන අය. ඒගොල්ලොන්ට මේ කොයිතරම් කොච්චර වෙලාව ගියක් ගොඩක් වෙලා හැදෙන්න බෑ. ඉතින් මමත් මෙතන දැන් හිටපු වෙලාව සෙල්ලමක් නේද? ඉතින් එහෙව් එකේ ඒක හන්ද මම වැඩි කාරණාවල් කියන්නේ නැහැ මහතුරුනේ නියඟට සූදානමක් විදියට සෑමංශකින්. තව ටිකක් වැඩි වැස්සොත් ලපටි පැල කරන්න බැරි වෙනවා. ඒක නිසා දැම්ම තියාගේ පැල කරන જાති පැල කරගෙන ඇට පැල කරගන්න හොඳ වෙලාව. මොකද මේ නියඟ සදාතනික නෑ. ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සියල්ලම අනිත්‍යයි. නියඟත් අනිත්‍යයි. ඕක විතර නිට්ටය වෙන්න බෑනේ මහත්තයෝ. ඔක්කොම අනිත්‍යයි. ගම් වතුර වහින්න ඒකත් අනිත්‍යයි. අපිත් අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය සියල්ල අනිත්‍යව ලෝකේ නියඟ විතරක් නිට්ටයක් වේ. ඒ වුණාට නිට්ටය වුණත් නුනත් ඕක නිට්ටය වශයෙන් තියෙන තාක් අපි ඕක මිද දරා ගන්න වෙනම් විදවන්න එපාය. ඒක නිසා ඒකට සූදානමක් විදියට ඔයයට පැල කරගන්න ඒවා පුංචි තවාන ටික දාගෙන ගෙවත් හරි ගස්ස ගන්න අඩු ජල ප්‍රමාණයෙන් භෝග වගා කිරීමට සුදුසු ක්‍රම යොදලා තමන්ගේ ආහාර ටික ගන්න මොකෝ නැත්තම් නියං කාලෙට කියලා ගෙවත්ත විනාශ කරගත්තොත් කඩෙන් ගන්න වෙන්නේ වසවිස. පුංචි දෙයක් තව මන් ටිකක් මතක් කරන්නම් මහතුරුනි මේ නියගත් නෙවෙයි ඒ මාතෘකාව ඔන්න ඔය වසවිස නැති ආහාර කියන එක. වසවිස නැති ආහාර මම කලින් කිව්වද දන්නේ නැහැ මට මතක නැහැ. වසවිස නැති ආහාර කිව්වම එකපාරට ඔළුවට එන්නේ රසායනික පොහොර. පලිබෝධනාශක. මැස්සොන්ටයි ලෙඩ වලටයි ගහන්නේ. ඕවනේ ඔළුවට එන්නේ. ඒ වුණාට ආහාරයක් වස වෙන ආකාර පහක් තියෙනවා. ඉතින් පහෙන් දෙකයිනේ එතකොට ඔළුවේ තියෙන්නේ. තවත් තුනක්ම තියෙනව නේද? එහෙනම් ඒ තුනත් අද දැනගන්න. එහෙනම් ඒ තුනක් දැනගත්තට පස්සේ ඒ පහෙන්ම වස වෙන බව දැනගත්තා නම් ඒ පස් ආකාරයටම අහුන වෙන දෙයක් කන්න බලන්න. ඒක තමයි වස විස නැති ආහාරය කියන්නේ. එහෙනම් 1යි 2යි දැන් දන්නවනේ. රටපෝරයි වස 2 හරි වස 3 තුන්වෙනි එක තමයි දැන් අතේ ඇඟිලි පහට පහක් තියෙන්නේ. තුන්වෙනි එක රසකාරක. රසකාරකේ කියන්නේ සෝයා මීට් ගත්තොත් සෝයා මීට් වල රස වර්ග කීපයක් තියෙනවනේ. එළු මස් රස, කුකුල් මස් රස, ගෝන මස් රස, මුව මස් රස එහෙම කීකියා තියෙනවා. ඉතින් ඕනම ආහාරයක තියෙන්න පුළුවන් මහත්වෝ මොකක් හරි එක රසයිනේ. කොහොමද එක ආහාරයක රස ගොඩක් එන්නේ? ඒක තමයි රසායනිකව අපේ දිව රවට්ටන්න එකතු කරපු රසකාරක. ඒක අජිනමොටෝ කියන ජනප්‍රිය රසකාරකේ දැන් ඔබතුමන්ලා දන්නවනේ තනකොළ මැරෙන්න ගහනවා කියලා ඒක. මෙච්චර කල් අජිනමොටෝ දාගෙන කාපු අයට හොඳ පාඩම තමයි හම්බ වුනේ. මේ වර්තමාන රජෙන් කරපු හොඳම ක්‍රියාව තමයි යන්නේ වස සීමා කරපු එක. ඒකෙන්නේ අජිනමොටොත් මිනිස්සු පලිබෝධනාශකයක් බව දැනගත්තා. ලීටර් 250ක් ලීටර් 16 ටැංකියට දාලා ගැහුවම ඕනම වල් පැලයක් මැරෙනවා. ඉතින් මෙච්චර කල් කාලා තින්න කොත්තු රොටි වලටයි අරවයි මේවයි දමාගෙන ඕනේ පොල් සම්බ වලට චූට්ටක් සින්නේ. බෙරෙන් දැන් කියන්නේ ඉතර එහෙම නේ. ඊහිය කෑවනම් බඩුව තමයි නේද? ඒත් කාලයක් තිස්සේ අපි ඕ එපයි කියනවා ගණන් ගත්තේ නැහැ කවුරුවක්වත්. ඉතින් අන්න ඒ වගේ රසකාරක තියෙන කෑම જાති ඔක්කොම. ඔය රසකාරකත් නොවන හතරවෙනි එක තියෙනවා. කල් තබා ගැනීමේ කාරක. කල් තබා ඒක රසකාරක නෙමෙයි. කල් තබා ගන්න දාන්නේ. ප්‍රිසර්වේටිව්ස්.
ඒව දාන්නේ මොනවටද? ගෝණි හාල් වලට දාන්නේ කවදාවත්. පැකට් හාල් වලට දාන්න පුළුවන්. ලෑලි මාළුන්ට නෑ රසකාරක. කල්තබා ගැනීම කාරක. ටින් කරපු මාළු වලට තියෙන්න පුළුවන්. මහ කිරි භාජන වලට නෑ. ඒ වුණාට බෝතල් කරපුවා පැකට් කරපු කිරි ඒවට තියෙන්න පුළුවන්. ටෝපි වලට තියෙන්න පුළුවන්. කේක් වලට. කේක් ඇයි බුද්ධ පූජාවට තියන්නේ නැත්තේ? එන්න බලන්න. කොහෙද බිත්තර දාපු කේක් දැන් තියෙන්නේ? මේ ගාල්ල දිස්ත්‍රික්කෙම බිත්තර දාන්න නැති කේක් තියෙන්නේ ලබුදුවේ ගොවිපලේ විතරයි. අන්න ඒක නම් බිත්තර දාන කේක් තියෙන්නේ. දැන් නැති ඒවනේ මං කිව්වේ බිත්තර දාන කේක් තියෙන එකම තැනයි ගාල්ල දිස්ත්‍රික්කේ ලබුදුවේ අපේ ගොවිපලේ. එච්චරමයි. වෙන ඕනනම් තියේවි ගෙවල් වල හදාගත්තොත් දාන්න. ඔය විකුණන්න තියෙන කොහේවත් බිත්තර නම් දාන්න නැත. එහෙම බිත්තර දැම්ම නම් අද බිත්තරයක් රුපියල් 450ක් 500ක් විතර වෙනවා මේ වෙනකොට. හදන කේක් ගොඩේ හැටියට. බිත්තර දාන්නේ අර මොනවද මේ තරම් විශාල ටින් එකක් තියෙනවා. මේ ටින් එක මම ඇහැට මට පෙන්නුවා කේක් කාරේ. මේ ඒ ටින් එකෙන් පුළුවන්ලු කේක් කිලෝ 10000ක් ගන්න. මොකක්ද මම ඉන්දියාවෙන් එන්නේ. ඒක කෘත්‍රිම බිත්තර වලින් කෙරෙන කෘත්‍රිම දේවල් මේ වැඩේ කරනවා. ඒක නිසානේ ඔය සමහර කේක් වල වසකදක් එන්නේ. අයිස් මේ චොක්ලට් කේක් කෑල්ලක් කන්න බලන්න. කටට ගන්නකොට එන අමුතුම වසකදක්. සංවේදීව පුජ්‍යලෙකට තේරෙනවා ඉතින්. කේක් කෑල්ලක තියෙන පෙරේතකමට කටේ දා ගන්නකොට ඉතින් ආහෙ වැඩ කරන්නේ. පෙරේතකම ඉහවහක ගිහිල්ලා. එහෙම වුණොත් නෑ නැත්තම් තියෙනවා. එහෙනම් බුද්ධ පූජාවට නොතියන අද බිත්තර දාන නිසා නෙමෙයි වස දාන නිසා. බිත්තර කොහින්ද කේක් වල. බිත්තර දාලා කේක් හදන්න අද මේ අර පොල්ලතු කේක් ඉන්න පුළුවන් ද දුප්පත් මිනිහෙකුට අද කාලේ. පොල්ලත්ත කීයක් වෙනවද? 6 මාසෙන් 6 මාසෙට පොල්ලතු හොයාගෙන ඉන්න පුළුවන් නම් ඒක දුප්පත් මිනිහෙක් නෙමෙයි නේද? හරියට ඒ වගේ කතන්දරයක් දැන් තියෙන්නේ. බිත්තර දාලා කේක් හදන්න බෑ ලේසි. ඒකනේ ලබුදුවේ කේක් පොලිමේ ඉන්නෝනේ කේක් ගන්න. ඉවර වෙනවා. ඉවර වෙන්නේ නැතයි ඉතින් හැමෝම දන්නේ කාරණා. ඒකෙත් ඉතින් හදන්නේ පඩියට ඉන්න මිනිස්සුනේ උන්ට වේ ලාභ ගන්න ඕන නැති කියෙම බලන්නේ නැහැ. තියෙන බිත්තර ටිකෙන් ඒක හැදුවා. ඔය තියෙන ටික හැදුවා දුන්නා ඉච්චරයි. ඉවරයි. එහෙමයි ඉතින් යන්නේ. ඉතින් මම ඒ දැන් කිව්වේ හතරවෙනි කාරණාව අපේ ආහාරයේ වසකිතු වෙච්ච ත්‍රිසවේටි. මොනවද ඔය SMS කියන්නේ? KMS කියයි. සෝඩියම් බෙන්සෝවේට් කියයි. බෙන්සෝවික් ඇසිඩ් කියයි. ඔහොම තියෙනවා. අර දවටනේ ගහලා ඇති. කල් තබා ගැනීමේ කාරක යොදා ඇත්තේ රජයේ අනුමත ප්‍රමාණයෙන් පමණි. ඒක කියන ගහලා තියෙනවා. ඒ ගහන්නේ ඇයි? ආහාර පනත යටතේ බේරෙන්න. ආහාර පනත එහෙමයි. ඉතින් එක ටොපියක තියෙන අනුමත ප්‍රමාණය තමයි. මොකෝ මේ ගොඩක් දාත එක එහෙම නේද? අර හෝටලයකට ගියාම බත් එකේ මැස්සෙක් හිටියලු. ඇහුව කිව්ව හරිනේ මහත්තයෝ ඉතින් ඔය දෙන ගානේට මම කුකුලෙක් දාන්නේ ඔකට. හරිනේ ඉතින් මැස්සෙක් දාලා දෙන්නේ ඒක නිසා. ඒ වගේ ඉතින් මේකට මේ ලොකු දෙයක් දාන්න බෑනේ. ඉතින් ඒ වගේ ඔය කියන්නා වූ කාරණේ මොකද්ද මම කිව්වේ වසවිස එකතු වෙච්ච හතරවෙනි අර එක ටොපියක් කෑවනම් ඒ අනුමත ප්‍රමාණය හරි. ළමේ කන්නේ එක ටොපියද දවසකට බලන්න. ටොපි කන එක කන්නේ එක ටොපියද? යෝගට් කන එක කන්නේ එක යෝගට් එකද? අන්න ඒකනේ කල්පනා කරන්න. බේරි නිෂ්පාදකේ බේරිලා. ඇයි අරකේ ගහලා තියෙනවනේ අර සිගරට් පෙට්ටිය වගේ. පෙට්ටියේ ගහලා තියෙන්නේ දුම්බීම මොනවා හරි හානි කරේ කියලා. සිගරට් එකේ නෑනේ. පෙට්ටිය ගන්නේ මුදලාලිනේ. ඒක නිසානේ මුදලාලි බොන්නේ නැත්තේ. සිගරට් එක ගන්න එක බොනවා ඉතින් උට පේන්නේ නෑනේ පෙට්ටිය තියෙන එක. පෙට්ටියක් ගන්නවත්කමක් තියෙද? ඒකයි. එහෙමනම් ගහන්න ඕන සිගරට් එකේ පව. ඒ කියන එක මිනිසුන්ට ආදරයකට ගහනවා නේද? අරක ෂේප් වෙන්න කරන්නේ ඔක්කොම ෂේප් න්‍යාය. එච්චර. ඉතින් පස්වෙනි එක තමයි මහතුරුනේ ඥාන තාක්ෂණයෙන් හදපු ආහාර. ඔබතුමන්ලා පොලේ දැක්කොත් කොටපතෝල. කල්පනා කරන්න පතෝල කොහොමද කොට වෙන්නේ? පතෝල දික් වෙන්නේ පායි.
නේද? වැටකොළු දිගයි. කොට වෙන්න වැටකොළුව දිගයි. දිග වෙන්න ඕන පැටකොළු පතෝලේ කොටයි. ඇයි ඒ? වෙළඳ පොලේ මිනිස්සුන්ගේ සිත් ගන්න විවිධත්වයේ නිසා විනයන්න මේ ඥාන තාක්ෂණයෙන් හදාගෙන. කොටපතෝල. එතකොට ඥාන තාක්ෂණයෙන් හැදුවම වෙලදී සෝයා මීට් කියන්නේ මොකද්ද? ඥාන තාක්ෂණයෙන් හදපු එක. කන්න නම් එපා. ඕනම ගෙදරක සාමාන්‍යයෙන් අල්ලපු ගෙදර එක තරහ නම් හිමිහිට ඒගොල්ලන්ට නොපෙනෙන්න තැනකින් සෝයා මීට් අහුරක් වතුර ටිකක් දාලා බෙලෙක් එක දාලා තියන්න හංගලා. උන් ගෙවල් දොරවල් ඇතැරලා යාවි. ගන්ධස්කා ඉන්න බෑ පුදුමාකාර ගඩක්. ඇයි මේ? ඒ තරම්ම දරුණු. පුදුම ගඳක් ඉවසන්න බෑ. ඒ වගේ කුණ ගඳක් නෑ. හිතා ගන්න බෑ. ඉතින් ඒ තරම් එහෙමනම් ඒ වගේ තරම් කන්න හොඳ දේවල් නේ. ඒවත් අපිට කවන්නේ තව රසකාරක දාලා. ඒකත් මේ මදිවට කල්පනා කරන්න. එතකොට බලන්න කොමඩු ගෙඩියක තත්ත්වේ. කොමඩු ගෙඩියක් සාමාන්‍ය පුහුල් ගෙඩියක හැඩයට තියෙන්න ඕන මේ රටේ තිබුණේ. දැන් ඕක වෙන්නේ බෝල වෙලා කොළ පාට ගෙඩියක් නෙන්නේ ලෙල්ල. බෝලේ හැඩේ. ඕ තියෙනවා තමයි. දැන් নানা ප්‍රකාරයේ තියෙන. ඒක ඇතුලේ හොඳට මස වැඩි නිසා අපි කනවා. ඉතින් ඒව ජානතා තියෙන. ඇට නැති අස්වෙන් ගස් ලැබු තියෙන ඇට නැති ඒවා. රෙඩ් ලේඩි වගේව. ඇට තිබුණොට වැඩක් නැහැ නේ පැලෙන්නේ නැහැ. අර බ්‍රොයිලර්ස්ලා වගේ තමයි. එහෙම ඒවා. ඇයි බැරි ඒක අපි කන්න එපයි කියන හේතුව කියන්නේ අපේ ඇඟේ එන්සයිමත් ඥාන තාක්ෂණයෙන් හදන්නේ නැහැ නේ. අපේ ආත්ත මුත්ත අනත්ත පනත්ත කාලේ තිබිච්ච අපේ ඇඟවල මේ ඇඟවල අභ්‍යන්තරයේ ස්වරූපේ තමයි අපටත් තියෙන්නේ. අපේ 100ගේ ආමාශයේ තිබිච්ච එන්සයිම තමයි මටත් තියෙන්නේ. නේද? අපේ 100ගේ බඩවැල ක්‍රියා කරපු හැටියට තමයි අපේත් බඩවැල ක්‍රියා කරන්නේ. ඒ වුණාට 100ල කාපු කොමඩු නෙවෙයි අපි දැන් කන්නේ. අර බඩවැලේ තියෙන එන්සයිම වලට අර වෙනද කාපු ඒවා දීර්ණය කරගන්න දැන් බෑ. ඇයි? ආහාරයේ සංයුතිය වෙනස් ඥාන තාක්ෂණේ හදාපුවයි. අපට දිරවීමට පහසුව නෙමේ බලලා තියෙන්නේ. ඒක නිසා දිරව ගන්න බැරි වුණාට බඩට දැම්මට පස්සේ බඩ නිකන් ඉන්නේ ජීවත් වෙන්න ඕමනාවට මෙයාකට ශක්තිය පෝෂණය ලබා ගන්න ඕන නම් පුල් ට්‍රයි එක දාලා දිරවන්න බලන්න. එතකොට එන්සයිම වැඩියෙන් ශ්‍රාවය වෙනවා. ඒ පාර මොකද වෙන්නේ? ඕනම දෙයක් රබර් ගහක් වුණත් උඩියලු ගහලා කිරි ගන්න බලන්න. රබර් ගහ ටික කලයි මැරෙනවා. ඒ වගේ ඕනෝට වඩා මේකෙන් එන්සයිම මුදා හරින්න ගත්තම මොකද වෙන්නේ? වැඩි කලක් කරන්න බෑ ආවිස කොටයි. පිළිකා වකුගඩු හාන. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් දොස්තරලා තමයි දන්නේ මොනවද කියන්නේ. ඒ තරමට කීමේ කීලොඩ. එහෙනම් ආහාර වර්ග පහක්. ආහාරය වස වෙන ආකාර පහයි. එහෙනම් ඔය පහටම අහු වෙන ආකාරය අහු නොවන ආකාරයට මොනවද අපිට කන්න තියෙන්නේ? කඩවල වල තින් බොහොම අඩුයි. පොස් ගැට. කේසල් මුහල්. දෙල්. ඉතින් ඒ වගේ নানা ප්‍රකාර දේවල් වවන දේ නෙවෙයි වැවෙන දේ ආහාරයට ගන්නයි කියලා නේ ડોක්ටර් මේ නාමල්ගම කී දවසක් කිව්වේ. දෙලිකුට මං ආගෙන කියන. වවන දේ නෙවෙයි වැවෙන දේවල් කාපල්ලා. පුළුවන්. මම දැක්ක මිනිහාගේ පුට් සයිකලයක් ඉස්සරහ කූඩයක් තියෙනවා. ඒකේ කොහිල පිටියකුත් තියෙනවා. ඒක ගෙදර ගෙනියනවා. දල්. මේ කොහිලයි කියන්නේ විස රසායනික ඔය ඉතින් ඒක තියෙනවා තමයි. එතකොට දැන් මෙතන ඉන්න කණ්ඩායම මම නිකන් අහන්නම් ප්‍රශ්නයක්. අපි හැමෝම මේ ආහාරයේ තියෙන මහත්තුරුනේ රස පහක්. මොකද අපි මේ ආහාර රසායන විද්‍යාව විෂයක් විදිහට කරපු අයනේ. ආහාරයේ රස පහක් තියෙන මහත්තුරුන් බටහිර ක්‍රමයක අපි ඉගෙනගෙන තියෙන්නේ. සමා වෙන්න ඕන අපි පෙරතික මහත්මයෙක් ඉන්න බොහොම හොඳ දක්ෂයි. ඔව් අපි ඉතින් ඉගෙනගෙන තියෙන මේ බටහිර තාටනේ. ආහාරයේ රස පහයි. ඔය රස පහ නිසා තමයි අපි කන්නේ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඕනම දෙයක්. මොනවද ඔය පහ? ලුණු රස, පැණි රස, ඇඹුල් රස, පැණි රසයි කියනවා තිත්ත රස. අන්න කහට රස. කිරි රස සමහරු කියනවා. කිරි වල මොනවද තියෙන්නේ එතකොට? කිරි රස වෙන්නේ. කිරි රස අමුතු රසක් ඒ. හරි ඉතින් පැණි වල පැණි රස නම් කිරි වල කිරි රස නේද? ඒකත් තමයි. එහෙනම් ඔන්න රස පහ. ඔය රස පහට අපි ආහාර ගන්නකොට ඔය රස පහ නිසා
ඔය ආහාරේ 50%ක්ම අපට හිත කර තමයි. 50%ක් හිත කරයි කියන්නේ මොකක්ද ඒකේ අනිත් පැත්ත? 50%ක් අහිත කරයි. ඕක තේරුම් අරගෙන තියෙන්නේ අපි නෙවෙයි ඉස්සර. අපට වඩා ඉතින් ওই දියුණු වෙච්ච යුරෝපියන් ජාතිකයෝ. ඒක නිසා මුන් එකතු කරලා තියෙනවා මේ ආහාරයට 6 වෙනි රසයක්. අපේ ආයුර්වේදයේ හැටියට කියන්නේ කටු රස. ඔන්න ඔය කටු රස ගෙනත් දෙන්නා වූ භාණ්ඩවලට කියනවා නමක් කටුක භාණ්ඩ. කටුක භාණ්ඩය කියන වචනේ තවත් විසන්දි වෙලා අපේ ජන විහාරයට ඇවිල්ලා ඕක කුළු අඩු වුණා. කුළු බඩුත් දැන් ටික කොට වෙලා ඇවිල්ලා 3-5 බවට පත් වුණා. 3-5 යනු කුමක්ද කියලා අහුවොත් දැන් අපේ අම්මලා කට්ටිය මේ නෝනලා කට්ටිය කියන්නේ මොකද්ද? එක්ක සේන, එක්ක විජය, එක්ක හරිස්චන්ද්‍ර. ඕනේද කියන්නේ? 3-5 කියන්නේ ඒවා. ඒ කියන්නේ මාත්‍යෝ කඩෙන් ගෙනල්ලා කන්නේ 3-5. එතකොට ඔබතුමන්ලට කඩෙන් ගේන හැම දෙයක්ම විශ්වාස නැත්තම් 3-5 විතරක් විශ්වාසද? ඔබතුමන්ලා දන්නවද මේකේ තියෙන්නේ මොනවද කියලා? නිකමට ගෙදර කහ කෑල්ලක් වේලලා කුඩු කරලා කහ පාටයි. ඔය කඩේ කහ කුඩු පැකට් එකක වතුරේ දිය කරලා කහ පාටයි දෙකේ වෙනස බලන්න. අර කහ නෙවෙයි කහ වැනි જાතියක්. මේක 3-5 වෙනුවට දෙන දෙයක්. ඉතින් ඕවා කනකොට මහත්තුරුනේ අපි ලෙඩ වෙන්නේ නැතුව හරිද? එහෙනම් බොරුවට ගෙදර මුකුණු වෙන ටිකක් හිටවගෙන කෑවයි කියලා මල් පෝච්චියක ගොම දාලා මේ ගන්ධස්කාරී ඉන්න බෑ ගේ හතර වටේ පොඩි අයෙක් කැමති නෑ ගොම ගොඩවල් දමාගෙන ගෙවතු වගා කරනවායි කියා. පුළුවන් තරම් කඩින් 3-5 ගෙනල්ලා කනවා නම් වැඩක් තියෙයිද? වැඩක් නෑ. එහෙනම් ඒ කන්නේ 3-5 නෙවෙයි. මොනෝද කියන්නේ ඔබතුමන් දන්නෙත් නෑ මම දන්නෙත් නෑ විජය දන්නවා විජයලාගේ ඒවා. හරිස්චන්ද්‍ර දන්නවා ඒගොල්ලන්ගේ 3-5. සේනලා දන්නවා සේනලාගේ 3-5. ඉතින් ඔය වගේ අය දන්නේ එච්චර දන්නේ අපි දන්නේ නෑ. අපට ඕනක් නෑ. අපිට දැනගන්න ඕනක් නෑ. අපි ඇබ්බැහි වෙච්ච එක අපි කරමු. බ්‍රෑන්ඩ් එක. ඕකනේ ඕන. නේද? එහෙනම් ඔන්නතර තමයි තියෙන ප්‍රශ්නේ. ඕකත් හරියට නොකරනවා නම් අඩුතරම. සුද්ධ මේ රටේ හොයාගෙන තියෙන කුළු බඩු ಜಾති 41යි. 41කින් ඔය කීප 14ක් කරුණාම වැඩි හරියක් අපේ රටේ තියෙනවා. අඩු ඉඩම් ප්‍රමාණයක වැඩිපුර කුළු බඩු ප්‍රමාණයක් තිබුණේ මේ ලංකාවේ නිසා 1505ෙම උන් ඇවිල්ලා අපිව අල්ලගත්තා. අල්ලගෙන ඉතින් අපිට පෘතුගීසි බෝ කරලා එහෙම හිටන් කොයිතරම් දේවල් උන් කරාද අපිට නේද? නේ? අපි කුළු බඩු ටිකක් තරන් ගිහිල්ලා අන්තිමේ දැන් ඉතින් අපට කුරුඳු ටිකක් ඉතුරු වුණා විදේශ විනිමය අරගෙන ජීවත් වෙන්න. හොඳයිනේ යහපතක් නැතුව නෙවෙයි ඉතින්. මොනවා කරා? එවුන් ඒ වටනකම තේරුම් අරන් හිටියා. අපි දැන් මේ තරම් කුරුඳු තියෙන පළාතක මම දන්නේ නැහැ මේ කරන්දිනිය අපේ හරියටම සෑහෙන කුරුඳු තියෙනවා. ඔය මාළු හොද්දකට විතරක් ඕනනම් මම දැක්කා දින කුරුඳු පොදු කෑලි ටිකක් දානවා. ඒකත් ඕන කමන්නේ. කරපිංච ගේ වටේ තියෙනවා ඒත් කරපිංච දාන්නේ නැහැ. පොදුවේ. තියෙන එක දාන්නේ කඩෙන් ගෙනල්ලා දාන අය විතරයි දාන්නේ. ඒක තමයි හැටි. වවාගත් එක බෑ. කරන්නේ. ඕන කමන්නේ කරපිංච පේනෝනේ යාට ඇස්වල. පොඩි උරුම දැන් මොකෝ පේන දිනවනේ උන්තර. කුරුඳු හැම තැනම හොඳට තෙල් වදින්න තියෙනවනේ හතර වටේම කුරුඳු හුලක්. පොඩි උරුම මොකටද? හරියට ඒවා. ඉතින් ඒක නිසා එහෙනම් අපි අන්තිමටම මේක අවසන් කරන්නත් එක්ක ඔබතුමන්ලට අද වටිනාම පණිවිඩය දෙන්නේ. ගෙදර ගිය ගමන් වීසි කරන්න ඔය 3-5 පැකට් එක. ඕක තමයි අපට තියෙන හෙලි. අපි ලෙඩ කරන පළවෙනිම කාරණාව ඔය. ඕකෙන් කනවනම් මොනව කරත් ඇති වැඩයි. අල්ලලා පොළවේ ගහන්න. තියන්න එපා. ඒක තමයි පළවෙනිම හෙනේ. අදම පටන් ගන්න මේක හදන්න. හොඳයි දැන් මං ඇහුවොත් දැන් අවුරුදු ගාණක් තිස්සේ වේල් කීයක් උයාපු නෝනවද මෙතන ඉන්නේ. අපි ආවම බලන්න 3-5 මොකක්ද කියලා ජාති. 3-5 යනු කිම? හා 3-5 කියන්නේ මොනවද? අන්න කොත්තමලේ කුඩු කරනවා. ඔය කියන්නේ. ඔන්න බලන්න ඉතින් කියන්නේ අපි ඒක තකලා නෑනේ. 3-5 ගොම මොකටද?
අර 41ම ටික ටික අවශිෂ්ට වෙලා ඔය 41ම දානවනම් තමයි හොඳ. ඒ වුණාට එහෙමයි ඉතින් අපේ අය 10 5ක්වත් දාන්න නැතිකොට දැන්. අන්තිමේ වටිනාම පහ වෙනකන් ආවලු. ඒ පහවත් තිබියකෝ මං කියන්නේ. දැන් ඒ පහවත් නැහනේ. අපි මේ ලෙඩ වෙන්න හේතු වෙන්නේ ඕකනේ. මං කිව්වේ ආහාරයේ රස පහ නිසා අපට වෙන්නේ 150ක්ම අහිතකර දේවල්. මොනවද 150 අහිතකර ඒකට හරියන්නේ නැහැ නේ සමහරුන්ට එක ඇඟට දැනෙන්නේ නැහැ. ඇයි? කාලා නෙවෙයිද තර වෙන්නේ. කාපු ඇය නෙවෙයි ඉදිකටු වගේ වෙන්නේ. නොකන ඇයද? කාලා තමයි. කන ක්‍රමේ මොකක් කරි දෙයක් නිසා. කන නිසා නෙවෙයිද අදිරුදුර පීඩනය හැදෙන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර් අර මේ වෙන්නේ. කෑම නිසා නෙවෙයිද දියවැඩියාව හැදෙන්නේ. කෑම බීම නිසා නෙවෙයිද පිළිකාවල් එන්නේ. ඒකේ දේවල්. එහෙනම් ඒක නිසා මහතුරුනේ කෑම 150ක්ම අහිතකර පැත්තට තියෙනවා 150ක්ම හිතකර පැත්තට තියෙනවා. ඔය අහිතකර වූ 150 අවම කරන්න තමයි ආහාරයට කටු රස එකතු කරේ. කටු රස එකතු කරේ ಜಾති 41කින්. ඒ 41 තමයි කුළුබඩු 41. ඉතින් අපි 41 කෙසේ වෙතත් අන්තිමේදී අඩු වෙලා ඇවිල්ලා පහකට දැවතුනා. ඒ පහක් දැන් අපේ සිංහල මිනිස්සු ගාව නැහැ. ඒකත් මම අර කිව්වේ අර තුම්පලේ තියෙන විතරයි. අපි දන්නේ නැහැ මොනවද කියලා. දැන් ඉතින් මං ඇහුවනේ නෝනලා අවස්ථාව දුන්නනේ 3-5 කියන කෝකට හෙල්ලුවා. මහත්තුරු නම් කොත්තමල්ලි කුඩු කරනයි කිව්වා. ඉතින් එයාලා දන්නේ එච්චර. නේද? අපි ඕව දන්නවා. අපි ඕව දැල් කඩේ තියෙන එකක් ඇහුවා නම් අපි දන්නේ නේ. ඔව් පැකට් එකනේ ගේන්නේ. එහෙනම් ඔන්න නෝනලා අද ලියා ගන්න ගෙදර තියෙන එකට ගහන්න අපල විසි කරන්න කැලියට දාන්න ගහන්න පොළොවේ. ඒක ඕනේ නැහැ. ඔව්. දික්කසාදුණක් කවන්නේ නැහැ විසි කරන්න මහත්තුරු කිව්වම. අයි දෙඩ වෙන එකනේ. නිරෝගීව ඉන්න එක හොඳයි නේ දික්කසාද වෙලා හිටියත්. නේද? ඒක නිසා ඒ 3-5 වෙලට එක විසි කරා. මෙන්න. ඔන්න ලියා ගන්න මාත්‍රාව. 3-5ද. මේ මාත්‍රාව තමයි ඔබතුමන්ලා කැමති ප්‍රමාණයක් හොඳ කොත්තමල්ලි ගන්න. ඒකටත් හැබැයි වෙරෙන්ද පොලේ දැන් තියෙනවා මේ අනේ ඔය හොඳ වැදගත් කඩේකින් ගන්න. ඉතින් ඔය නිකන් මේ අවුරුදු ගණන් පල් වෙන තැනක ගන්න නැතුව. ඔව්. කොත්තමල්ලි සාමාන්‍යයෙන් හොඳ. කොත්තමල්ලි Tamanට ඕන ප්‍රමාණයක් ගන්න මං කියන්නේ. ඉතින් මම දන්නේ ගාන කිලෝ එකක් ගත්තයි කියලා අපි නේ උදාහරණයකට හිතමු. මේ ගානක් හදාගන්න පහසු වෙන්න මේ කියන්නේ. කිලෝ එකක් කොත්තමල්ලි ගත්තා. හරිනේ. දැන් කිලෝ එකකින් භාගයක් මට කියන්න. කොච්චරද? ග්‍රෑම් 500 නේ. අන්න හරි. 500 ගන්න දෙකක් ගන්න. ඕ සූදුරු නම් හරි. මාදුරු නෑ. මාදුරු තව ටිකක් පල්ලෙහා පියවරකට එන්න. සූදුරුයි උළුහල්. ඒ 500 ගන්නේ සූදුරුයි උළුහල්. දැන් 500 රුප භාගය ගැන හිතන්න. 250. ඔව්. ඒ 250 ගන්නේ දැන් මම ඉස්සල්ලා කොත්තමල්ලි කිව්වා. ඊට පස්සේ කිව්වනේ තවනේ. ඔව්. සූදුරුයි උළුහාලුයි ගත්ත 500 දැන් 250ක් ගන්න જાතියක් තියෙනවා. ඒක තමයි අන්න හරි. අබ. ඒකෙන් උපභාගයක් නේ. ඕකනේ ලස්සනයි ඔය චක්‍රේ. 125යි. ඒකෙන් භාගය ගන්න එක තමයි මාළු. අන්තිමයි. බාලයා 3-5 ගෙදර බාලයා මාදුරුය වැඩිමලා කොත්තමල්ලිය. එහෙනම් දෙයනේ ඔය විදියට කන්න ලෙඩ ගොඩක් අඩු වෙයි. හේතුව ආහාරයේ අපට වින කිරීමේ හැකියාව අඩු කරන්නේ කටු රස දෙන උපරිමේ හැකියාව තමයි ওই 3-5. ඉතින් දැන් ওই 3-5යි මොකද්ද කරේ? අර ආහාරයේ තිබිච්ච ස්වභාවික රස පහට වෙන හානිය වළක්වන්නනේ කටු රස එකතු කරලා තියෙන්නේ. එතකොට රස 6යි. දැන් ගන්න වෙච්ච කර්ම විපාගේ මහත දැන් රස 6 නෙවෙයි ආහාරවල තියෙන්නේ රස 7යි. රස 7ක් තියෙනවා. ආහාර. ඔය 7 වෙනි රසය විනාශ කරන්න අර 6 වෙනි රසයේ වූ කටු රසයටත් බැරි වෙලා තියෙනවා. ඒක නිසා 7 වෙනි රසය විනාශ කරගන්නම තාලයක් නැති හන්දා අපට 7 වෙනි රසයෙන් බේරෙන්න සිද්ධ වෙලා තියෙනවා. 7 වෙනි රසයෙන් නැති
ආහාර හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔය කියන වටිනා වූ 7 වෙනි රසය තමයි වස රසය. මං නම් කලින් කිව්වේ ඒ වස රසයේ ආහාරයේ තුනේ ආකාර 5කටයි. ඒ පහත් මම ඔබතුමාලට කියනවා. හරි. එහෙමනම් මහතුරුනේ මම ඉතින් ওই ගෙවතු වගා කරන්න තාලේ කියා දෙන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒව ඔබතුමාලට දැන ගැනීමට ඕන තරම් ක්‍රම විදි තියෙනවා. මොකද ඒ සම්බන්ධයෙන්ම අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරු ඉන්නවා. ඔබතුමාලට පොට්ටාස මට්ටමින් ගෙන්ගෙට ඇවිල්ලා මත ඒව කියා දෙන්න. ඉතින් කහ ඉන්න පුළුවන්. කහත් හොඳයි. කහ අර අත්‍යවශ්‍ය පහේ නෑ. ඔව්. ඉතින් කහ දාන්නේ. කහ කුරුඳු පොතු ඔය 41ම හොඳයි. ඔව්. කුරුඳු කුඩු ඒවා බොහොම හොඳයි. ඉතින් ඒව නොකරන නිසානේ මේ පහවත් කිව්වේ. ඒ පහේ ඕන කරන පිළිවෙල තමයි ඔයක මම ඔය කිව්වේ. ඒ පිළිවෙලට හදාගෙන අවම වශයෙන් පාවිච්චි කරන්න. එතකොට දෙයියනේ කියලා අපි ඔය වසවිස නැති ආහාර ගත්තා. වසවිස නැති ආහාර ගැනීමේ ක්‍රියාවලියෙන් 50% විතර සම්පූර්ණ වෙයි. නැත්තම් ඉතින් ඔය මොනවා හරි බොම ගොඩක් ගෙනත් දාගෙන මොකක් කර හිටවන් කෑවයි කියා පණ එනකන් මේ තුන පහ જાති කඩෙන් ගෙනල්ලා කනවා නම් ඇති පළක් නෑ. අර හොද මඩේ දානවා වගේ. මඩත් නෑ හොදලත් නෑ කොයි. අයි හොද මඩේ දානවා. ඇටි වැඩන්නේ නේද? හරියට ඒ හා සමාන. මිරිස් ඉතින් වෙනම කාරණාවක් නෙවෙයි. මිරිස් ඔය කුළුබඩු වලට අයත් දෙයක්වත් නෙමෙයි. කුළුබඩු වලට අයත් මිරිස් වර්ගය තමයි ගම් මිරිස්. ඔව්. මිරිස් මේ සුද්ධ විසින් අපට පටවපු දෙයක්. දැන් අපේ දිවටත් දැනිලා. ඔය නේපාල්කාරයෝ මිරිස් කන්නේම නැහැ. නේපාලේ පාකිස්තානේ භූතාන් ඕකුන් ඔය කන්නේම නැහැ. උන් ඒව දන්නේම නැහැ. ඒහො ලුණු වැටයක් තියෙනවා. ඒ අර උගමනා ප්‍රමාණයට ලුණු උර අරක කල් තියා ගන්න ටිකක්. ක්‍රමයක් කියලා කියනවා. එහෙමනම් මම අද ඉතින් මේ ගත වන කාලයේ තියෙන අඩු ප්‍රමාණයෙන් උපරිම දෙයක් කියා දුන්නේ නියඟ ගැනත් යම් කාරණාවල් ටිකක් කියා දීලා ඔබතුමන්ලට මම හිතනවා ජීවිතේ සාර්ථක කරගන්න කිරියම්ම කෙනෙක් ඉන්නව නම් දරුවට දෙන කිරි අද ඉඳන් හොඳ වේවි. මෙච්චර කල් දීපු කිරි නම් වස 3-5 වලින් ආපු කිරි. සෙල්ලම් පහක් නෙවෙයි. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයකටපත් වෙන්න හැමෝන්ටම ශක්තිය, ධෛර්ය, වාසනාව නෝඩුව තුන් සරණේ බලයෙන් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මම කියනවා හැමෝන්ටම පුළුවන් කාලා තියෙන දිනේ යන්නයි කලබලේ ඒ වුණාට කාටවත් යන්න කලබලයක් නැහැ ඒක ඇත්තටම මේ වැඩසටහන අපි කුජන සේවා කාර්ක සභාවේ සමාජික මහත්මයෙක් යෝජනා කරේ ඉන්නේ අමරදාස මහත්මයා මම කියනවා අපි ගොවි සංවිධාන වැඩමුළුවක් පවත්වමු. ඒක හොඳයි. මොකද අපේ ගොවි සංවිධාන හරි මැදිහත් වෙලා කුංචි ඇලවේල සුද්ධ කරොත් ඒකෙන් අක්කරයක් දෙකක් වගා කරන්න පුළුවන්. ඒකවත් අපි දැනුවත් කරමු. මොකද ඉස්සරහට මේ රට මේ අපේ රට හදන්න කොහොමද අපේ ගම ටික අපේ බල ප්‍රදේශයේ යම් ප්‍රමාණයක් වගා කටයුතු කරගන්න ඕනේ. ඉතින් ඒ කටයුතු